ආයුබෝවන් ඔන්න ඔයගලන්ට සුපුරුදු පරිදි මම අදත් ආවා 11 ශ්‍රේණියේ පොරොන්දු වෙච්ච මුල් ළමාවියේ දරුවෙක් සඳහා ගවුමක් නිර්මාණය කිරීම කියන පාඩමට අදාළව ඔයගලන්ට මූලික පාඩම අරගෙන. එතකොට පුතේ මේ පාඩම ටිකක් දිග පාඩමක්. ඒකින්ද ඔයගලන්ට කොටස් කීපයකින් මේ පාඩම නරඹලා තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඉස්සෙල්ලාම අපි පොඩ්ඩක් බලමු මුල් ළමාවියේ දරුවෙකුට ළමා ගවුමක් නිර්මාණය කරනකොට මේ තියෙන්නේ ළමා ගවුමක්. මේ විදිහේ ළමා ගවුමක් නිර්මාණය කරනකොට අපි මොනවද සලකලා බලන්න ඕන කරුණු කියලා. එහෙම එකක් තියනවා නේද ඔයගලන්ට 11 ශ්‍රේණියේ. ළමා ගවුම නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් අපි දැනගන්න ඕනේ. එකක් තමයි ඇඟලන්න ගලවන්න පහසු වෙන්න ඕනේ. මේ ඔන්න අපි එක්කන් ආවා මුල් ළමාවියේ නංගි කෙනෙක්. මේ ඉන්නේ ඒ නංගි. සකු බබා. හොඳද? එතකොට මේ බබා ඇඳන් ඉන්න ඇඳුම ගලවන්න එහෙම හරි පහසු වෙන්න ඕනේ. අන්දව ගන්න ගලව ගන්න. පහසු වෙන ආකාරයට තමයි අපි මහලා තියෙන්න ඕනේ. ඊළඟට උචිත පියවීමේ ක්‍රමයක් අපි අනුගමනය කරන්න ඕනේ. මේ තියෙන උචිත පියවීමේ ක්‍රමයක් අපි යොදලා. මේ බොත්තම් අල්ලලා යට මේ ඇඳුම මහලා තියෙනවා. මේ උචිත පියවීමේ ක්‍රම යොදලා අපි ඇඳුම සකස් කරලා තියෙනවා. ඊළඟට මේක ලිහිල්ව මහලා තියෙන. මේ අත් එහෙම හිර නැහැ. අත් එහෙම හිර නැහැ. මේ ඇඳුම හරි ලිහිල්. මේ බුරුල්ලට මහලා තියෙන. මොන තව ලක්ෂණයක්. ඊළඟට තමයි ඇඳුමේ මූට්ටු නිමාව දරුවගේ හැමට ඔබින ආකාරයට මේ මූට්ටු නිමාවල් අපි යොදලා තියෙනවා. මේ ලයින් කට් කරලා එහෙම මූට්ටු එහෙම යොදලා තියෙනවා දරුවගේ හැමට සුව පහසු වෙන ආකාරයට අපහසුවක් නොවන විදිහට. මේ නිමාව හොඳ නිමාවකින් අවසන් කරලා තියෙන ඇඳුම. ඊළඟට විසිතුරු කරලා තියෙනවා. මේ බලන්න. මෙතන රිබන් අල්ලලා තියෙනවා. ඊළඟට මෙතන ආරෝපණ ක්‍රමයට මේ සත්තු අල්ලලා මහලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපි මේ සත්තු කීප දෙනෙක් කපලා අල්ලගෙන තියෙනවා ආරෝපණ ක්‍රමය අනුගමනය කරලා. ඊළඟට මේ විසිතුරු මැහුම් ක්‍රම කීපයකින් මේ කරවට එහෙම මහලා තියෙනවා. මේ සාක්කුවලත් ඒ වගේ විසිතුරු විදිහට මේ ගවුම නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපි බලමු පුතේ මේ ළමා ඇඳුමක් නිර්මාණය කරනකොට ඒ ගන්න රෙදිවල තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා. මේ තියෙන්නේ ළමා ඇඳුමක් නිර්මාණය කරලානේ. ඒකෝට මේ ඇඳුම නිර්මාණය කරද්දී අපි අරන් තියෙන මම ඉස්සෙල්ලත් කිව්වා කපුව රෙදි අරන් තියෙනවා. ඒ වගේම මිශ්‍ර මේ මුද්‍රිත රෙදිත් අරන් තියෙනවා. ඊළඟට තනි පහති රෙදිත් අරන් තියෙනවා. මේ රෙදිවල තියෙන ඕන ලක්ෂණය තමයි තෙතමනේ උරා ගන්න පහසු වෙන්න ඕනේ. දරුවා නිතර සෙල්ලම් කරනවා. වතුරත් එක්ක සෙල්ලම් කරනවා. එයාට දාඩිය දානවා. ඒ හින්දා අපි මේ රෙද්ද ගන්නකොට ඒ තෙතමනේ දහඩිය උරා ගන්න පුළුවන් රෙද්දක් වෙන්නත් ඕනේ. ඊළඟ නිතර සෝදන්න පුළුවන් රෙද්දක් වෙන්නත් ඕනේ. නිතර සේදීමට මැදීමට ඔරොත්තු දෙන තනි පාට රෙදි වෙන්නත් පුළුවන්. හැබැයි කපු කෙන්දෙන් නිෂ්පාදනය වෙලා තියෙන මේ තවත් ඒ විදිහට මහලා තියෙන ඇඳුමක් මේ විදිහට අපිට කපු රෙදි වලින් නිෂ්පාදනය කරලා තියෙන නිතර හොදලා මතින්න පුළුවන් රෙදි ගන්න අපි කල්පනා කරන්න ඕනේ මේ ඇඳුමක් මහන්න. ඒ වගේම මදින්න. තද උණුසුමේ මදින්න ඕනේ. එතකොට දැන් මේ කෘතිම රෙදි හැම ගත්තොත් තද උණුසුමේ මදින්න බෑ. ඒව ඇලෙන්න උණු වෙන්න පුළුවන්. ඒක නිසා නිතර සෝදලා මදින්න සුදුසු රෙදි තෝරගන්න ඕනේ. ඒ වගේම විවිධ හැඩවලට අපිට ඒව මහන්න පුළුවන්. මේ තියෙන එක විදිහක්. විවිධ පන්නවලට. ඉතින් අපි වෙළඳ පොලේ දැකලා තියෙනවා নানা ආකාර විදිහට ලස්සන ඇඳුම් මේ වයසට නිර්මාණය වෙලා තියෙනවා. මුල් ළමාවිය කියලා කියන්නේ අවුරුදු 1ත් 5ත් අතර පෙර පාසල් යන දරුවෙක්ට සුදුසු ප්‍රමාණයේ ඇඳුමක් තමයි අපිට ඕගලන්ට මහන්න කියලා දෙන්න තියෙන්නේ. එතකොට මේ එක පන්නයක්. මේ තවත් පන්නයක්. පන්න කියන්නේ මෝස්තර. මේකේ අතක් නැහැ. අත් දාලා නැතිව හදලා තියෙන්නේ මේ ඇඳුම. බලන්න කෑලි කීපයකට කපලා හරි ගසලා තුන ඕගලන්ට වෙළඳ පොලේ දකින්න ලැබෙනවා ඇති මේ විදිහේ ඇඳුම්. මේ තියෙන තවත් විවර පියවීමක්. මේකට අපි කියනවා සැනගාන්තු යෙදීමක් කියලා. එතකොට මේ තවත් ඒ විදිහේ ඇඳුමක්. මේ ඇඳුමෙත් මේ විදිහේ ලස්සන විවිධ මෝස්තර වලට පන්න වලට අපිට ඇඳුම් වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. මේ තවත් ඒ විදිහේ මහලා තියෙන ඇඳුමක් ඇන්ත තව නංගි කෙනෙක් අපිට මුණ ගැහුණා. මේ නංගිත් ඇඳලා ඉන්නේ අත් නැති විදිහට මහලා තියෙන තවත් පන්නයක්. ඉතින් ඕගලන්ට පන්න නිර්මාණය කරන්න කිව්වොත් මේ විදිහේ ගවුම් පන්නවල රූප සටහන් ඇඳලා පෙන්වන්න ඕගලන්ට හැකියාව තියෙන්න ඕනේ. මේ කඳ ඇඳලා, සාය කොටස ඇඳලා, කර ඇඳලා, අත තියනවද නැද්ද කියලා ඇඳලා මේ දල රූප සටහනක් ඇඳ ගැනීමේ හැකියාව ඕගලන්ට තියෙන්න ඕනේ. දැන් පුතේ අපිට තියෙන්නේ ළමා ඇඳුමක් නිර්මාණය සඳහා පතුරුම නිර්මාණය කරගන්න. ඒකෝට පතුරුම නිර්මාණය කරගන්න අපිට අවශ්‍ය වෙනවා මිනුම් ගන්න.
මිනුම් අරගෙන මිනුම් ගණනය කිරීමක් කරගන්න වෙනවා. අපි මේ පොඩි නංගි තියාගෙන ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද මිනුම ගන්න කියලා. ඔන්න පළවෙනි එක තමයි අපිට ගන්න තියෙනවා පපුව වටා මිනුම. පපුව වටා මිනුම ගන්න තියෙනවා. ඒකට පපුව වටා මිනුම ගන්නකොට ඕගොල්ලන් ටේප් එක අරගෙන සෙන්ටිමීටර් පැත්තෙන් අරගෙන මෙහෙම කිහිල්ල දෙපැත්තෙන් පපුව හරහා යන විදිහට ටේප් එක අල්ලලා මේ විදිහට මිම්ම අරගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලන්ට දීලා තියෙනවා සෙන්ටිමීටර 60ක ප්‍රමාණයක් පපුව. පපුව සෙන්ටිමීටර 60ක් එන විදිහට තමයි සම්මත මිනුම් තමයි දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණයට මහපු ගවුමක් තමයි මේ නංගි ඇදලා ඉන්නේ. ඒ කියන්නේ පහසුවෙන් ඒගොල්ලන්ට ගලවන්න දාන්න පුළුවන් වෙන්න පහසුවට තමයි අපි ගන්න. හිරට මහල් නැහැ. දැන් මේ නංගිගේ ඇඟ මීට වඩා අඩුයි. ඒ වුණාට සම්මත මිනුම් වලට මහලා තියෙන හින්දා මේ මහපු ඒ විදිහට මහපු ඇඳුමක් මේ මිමි වලට 11 දරුවෙක් මහපු ගවුමක් මේ. එතකොට අපිට තියෙන්නේ මේ ඇඳුමේ සම්මත මිම්මට අනුව 60ක්. මේ 60 එතකොට අපි ගන්නෙ කොහොමද දරුවගේ? මේ විදිහට අපි ගන්නෙ පපුව වටා මිනුම ගන්න හැටි මට පෙන්වන්න ඕනේ. මේ පපුව වටා මිම්ම ගන්නෙ ওই ආකාරයට පපුව වටේට මිම්ම ගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනියට ගන්නෙ මිනුම ඉන වටා. ඊට පස්සේ ගන්නෙ මොකද්ද? ඉන වටා මිනුම. මේ වක්‍ර මිනුම්. ඔයගලගෙන් ඇහුවොත් වක්‍ර මිනුම් මොනවද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ ඉන වටා මිනුම 55යි. පපුව වටා මිනුම අපි ගත්තේ 60යි කියලා. දැන් පොතේ ඇති ඔයගොල්ලෝ ඒවා ලියාගන්න. ඊට පස්සේ උරහිසේ සිට ඉන දක්වා මේ උරහිස මේ තියෙන උරහිසේ ඉඳලා මේ ඉන දක්වා මිනුම 27යි. ඊළඟට තියෙන්නේ පළමු හරස් මිනුම. ඒක ගෙල මැද හරහා පළමු හරස් මිනුම. මේ ගෙල මැද හරහා පළමු හරස් මිනුම අපි මේ විදිහට ගන්නවා. මේ ගෙල මැද මේ හරහා යන විදිහට පළවෙනි හරස් මිනුම විදිහට ඕගොල්ලන්ට දීලා තියෙනවා 26ක්. සම්මත මේ දරුවගේ 26ටම තියෙනවා. ඊට පස්සේ මේ ඉදිරිපස 26යි. ඊට පස්සේ පිටිපස්ස හරවලා මේවා වක්‍ර මිනුම් නෙවෙයි මේවා ඍජු මිනුම්. ඊට පස්සේ මේ පැත්ත 27යි. මේ පැත්ත 27යි හරියට මේ ගානට තියෙනවා පිටුපස. ඊට පස්සේ දෙවෙනි හරස් මිම්ම අපි ගන්නවා ඉදිරිපස මේ කරේ ඉඳලා සෙන්ටිමීටර මේ බෙල්ලේ ඉඳලා සෙන්ටිමීටර 4ක් පල්ලෙහායි. මෙන්න මේම 4ක් පල්ලෙහා මේ මෙතන හරියට කර ගාව ඉඳලා. මෙතන ඉඳලා අපි ගන්නවා දෙවෙනි හරස් මිම්ම කියන එක. එතන දීලා තියෙනවා පුතේ සෙන්ටිමීටර 25ක්. සෙන්ටිමීටර කීයක්ද? සෙන්ටිමීටර 25ක් තියෙනවා. ඊට පස්සේ පිටිපස්ස මෙතන කර මුදුනේ මේ බෙල්ල මේ මෙතන බෙල්ල තියෙනවනේ. එතන මුදුනේ ඉඳලා පිටිපස්සේ ඉඳලා සෙන්ටිමීටර 7ක් පල්ලෙහායි. මෙන්න මෙතන 7ක් පල්ලෙහායි. මෙතන 7ක්. මේ බොත්තම තියෙන තැන. එතන ඉඳලා 7ක් පල්ලෙහායින් දෙවෙනි හරස් මිනුම ඕගලන්ට දීලා තියෙනවා සෙන්ටිමීටර 26ක්. මේ විදිහටම ඒ ගානටම තියෙනවා සෙන්ටිමීටර 26ක්. ඊට පස්සේ අපිට තියෙන්නේ උරහිස් පළල. මේ උරහිසේ පළල කොච්චරද කියලා. උරහිසේ පළල තියෙනවා සෙන්ටිමීටර 9ක්. මේ සෙන්ටිමීටර 9ක් උරහිසේ පළල. අතේ උරහිස දක්වා බෙල්ලේ ඉඳලා සෙන්ටිමීටර 9ක් තියෙනවා. ඊට පස්සේ කර පළල ඉදිරිපස් සෙන්ටිමීටර 5යි පිටුපස් සෙන්ටිමීටර 5යි. එතකොට මේ කර පළල අපි මේ විදිහට කරේ කොච්චරක් පල්ල තියෙනවද කියලා බලනවා. සෙන්ටිමීටර 5ක් ගන්නවා. පිටිපස්සේ සෙන්ටිමීටර 5.5යි දෙපැත්තටම. මේ දෙපැත්තටම 5.5යි. ඉස්සරහත් 5.5යි පිටිපස්සත් 5.5. මේවා සම්මත මිනුම් හින්දා අපිව වෙනස් කරන්න යන්නේ නැහැ. ඊළඟට කර ගැඹුර සෙන්ටිමීටර 5.5යි පිටුපස කර ගැඹුරු කරනවා. මේ කර අපි මෙතනදලා ගැඹුරු කරනවා සෙන්ටිමීටර 5ක්. පල්ලෙහාට ගැඹුරු කරලා අඳින්නේ. ඊට පස්සේ ඉදිරිපස් සෙන්ටිමීටර 5.5ක් පිටුපස කර ගැඹුර සෙන්ටිමීටර 1.2ක්. මේ පැත්තේ පිටුපස්සේ කරේ ඉඳලා 1.2ක් තමයි 1.2 පොඩි ප්‍රමාණයක් තමයි කර ගැඹුර විදිහට ගන්න පිටිපස්සේ. ඒතොර කරවල් දෙක අනුව අපිට හිතා ගන්න පුළුවන් ඉදිරිපසද පිටුපසද කියලා ඇඳුම. කර වැඩි නම් ඒ ළමා ගවුමේ ඉදිරිපස, කර අඩුවෙන් තියනවා නම් පිටුපස කියලා. එහෙමත් අපිට හිතා ගන්න පුළුවන්. ඊළඟට ආර උස. ආර කියලා කියන්නේ මේ මෙතන දාලා තියෙන ඩාට් එක. මේ ආරේ මෙතන ඉඳලා මේ ඉන්නේ ඉඳලා මේ මෙතන දාලා තියෙන ඩාට් එක අපි ඩාට් කියලා කියනවා. ආර කියලා කියනවා. ඒකේ උස දීලා තියෙනවා පුතේ. ආර උස ඉදිරිපස සෙන්ටිමීටර 10යි.
සෙන්ටිමීටර් 10ක් උසයි මේ හරියට මේ ගාන තියෙනවා. මේ ඒක මහපු මේ මිම් වලට මහපු ගවමන්නේ. පිටිපසත් ඒ විදිහටමයි. ඒ සෙන්මේ මේ තියෙන ඩාට් එක සෙන්ටිමීටර 10යි. සෙන්ටිමීටර 10ක් පිටිපසක් තියෙනවා. ඉතින් ඔය ආර උස. ඊළඟට ආර අතර පළල. මේ ආරවල් දෙක අතර පළල. මේ ඩාට් දෙක අතර පළල කොච්චරක්ද කියලා ඊළඟටත් බලමු සෙන්ටිමීටර කීයක්ද කියලා. ඔයගලට දීලා තියෙනවා සෙන්ටිමීටර 14ක්. ආර දෙක අතර පළල සෙන්ටිමීටර 14යි. ඊළඟට ඉනේ සිට දන්හිස දක්වා සාය උස. දැන් කඳේ උස අරගෙන ඉවරයි අපි. ඊට පස්සේ තියෙන්නේ මේ සාය උස ගන්න. මේ ඉනේ ඉඳලා සාය උස තියෙනවා සෙන්ටිමීටර් 32ක්. මේ හරියටම 32ක් තියෙනවා. සෙන්ටිමීටර් 32ක්. සාය උස, ගවුමේ උස. ඔන්න දැන් ගවුමේ සම්පූර්ණ මිමි ටික අරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ අත කොටස. අතේ පළල අරගෙන තියෙනවා සෙන්ටිමීටර 25ක්. මේ අතේ පළල කොච්චරද සෙන්ටිමීටර? මෙන්න මෙතන ඉඳලා මේ වට ප්‍රමාණය අතේ පළල සෙන්ටිමීටර 25යි. ඊළඟට අතේ උස අරගෙන තියෙනවා සෙන්ටිමීටර 12ක්. අතේ උස කීයද? සෙන්ටිමීටර 12ක් අරගෙන තියෙනවා. අතේ උස මේ මුද්දේ ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර 12යි. ඊට පස්සේ අත යට සෙන්ටිමීටර 5යි. මෙන්න මේ යට මෙන්න මේ කොටස. මෙතන කිහිල්ලේ ඉඳලා මේ දක්වා සෙන්ටිමීටර 5යි අරන් තියෙන්නේ. ඊට පස්සේ අරගෙන තියෙනවා අත අග සෙන්ටිමීටර 20යි. අත අග සෙන්ටිමීටර 20යි කියලා කියන්නේ මේ මෙතන අග කොටස. මේ යට කොටස සෙන්ටිමීටර 20ක් වෙන ආකාරයට තමයි අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේ ගවුමේ සම්පූර්ණ මිමි අපි අරගෙන ඉවරයි. ඕගලන්ට තියෙන්නේ ඊට පස්සේ මේ මිමි ගණනය කරගන්න ඕනේ. මේ පපුව වටා කියලා කිව්වහම මේ වටේම අපි අරන් තියෙනවා. අපි ඇදුම මහන්න ගන්නකොට මේක අපි ගන්නවා කොලයකට. ඒ කොලයකට ගන්නකොට මේ වටේ මේක අරගෙන අපි අඳින්නේ අපි අඳින්නේ මේක හතරට බෙදලා. මේ එක කොටසයි අපි බ්ලොක් එක විදිහට ගන්න. පතුරුම විදිහට ගන්න මේ ළමයාගේ ඇදුමේ මෙන්න මේක පැත්තක් විතරයි. එක පැත්තක් විතරයි. ඒක නිසා අපි මේ වටා කියලා ගන්න මිනුම් අපි හතරට දෙපාරක් දෙකෙන් බෙදනවා. දෙසරයක් දෙකෙන් බෙදනවා. එතකොට හතරෙන් බෙදුවා වෙනවා. ඔයගොල්ලන්ගේ ගණනය කිරීම වල බලන්න. ඊට පස්සේ ඉන වටා කියන එකත් ඒ විදිහමයි. මේවා වක්‍ර මිමි ඉන වටා තියෙන එකත් අපි ඒ විදිහටම අරගෙන හතරෙන් බෙදනවා. දෙපාරක් දෙකෙන් බෙදලා ලිහිලකුත් දීලා තමයි ගන්න. අපි ගන්නේ කිරීමේදී ඒක බලමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මේ හරස් මිමි. හරස් මිමි අරන් තියෙන්නේ සාමාන්‍යයෙන් මේ එක පැත්තක. ඒක දෙකට බෙදන්න ඕනේ. ඒක හතරට බෙදන්නේ. හරස් මිමි බෙදන්නේ දෙකට. දැන් මෙන්න මේ කියන මූලික කරුණු ටික ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊට පස්සේ අපි මිමි ගණනය කිරීමට යමු. දැන් එහෙනම් අපි බලමු අවශ්‍ය මිනුම් ටික මොනවද කියලා නැවත වතාවක්. ඔන්න අපිට පළවෙනියට අවශ්‍ය වෙනවා පපුව වටා මිනුම සෙන්ටිමීටර් 60යි. ඉන වටා මිනුම සෙන්ටිමීටර් 55යි. උරහිස සිට ඉන දක්වා උස සෙන්ටිමීටර් 20යි. අර අපි ඉස්සෙල්ලා මැනගත්ත මිනුම් තමයි මේ දාලා තියෙන්නේ. ඊළඟට පළමු හරස් මිනුම. ඒ කියන්නේ ගෙල මැද හරහා ඉදිරිපසට 26යි පිටුපසට 27යි සෙන්ටිමීටර්. ඊළඟට දෙවන හරස් මිනුම ඉදිරිපස ගෙල මැද ඉඳලා සෙන්ටිමීටර් 4ක් පල්ලෙහින් තමයි අපි එක ගත්තේ. ඉදිරිපස සෙන්ටිමීටර් 25යි පිටුපස සෙන්ටිමීටර් 7ක් ගෙල මැද ඉඳලා පල්ලෙහින් පිටුපස සෙන්ටිමීටර් 26ක් ගත්තා. ඊට පස්සේ උරහිස පළල තියෙනවා සෙන්ටිමීටර් 8ක්. කර පළල ඉදිරිපස සෙන්ටිමීටර් 5.5යි පිටුපස සෙන්ටිමීටර් 5.5යි. එතකොට එක පැත්තක කර දෙපස තියෙනවා කොච්චරද එකතු කරොත් සෙන්ටිමීටර 11ක් පැත්තක්. ඉදිරිපස භාගිකුයි පිටිපස භාගිකුයි යන විදිහට. ඊට පස්සේ කර ගැඹුර ඉදිරිපස් සෙන්ටිමීටර් 5.5යි පිටුපස් සෙන්ටිමීටර් 1.2යි. ආර උස ඉදිරිපස් සෙන්ටිමීටර් 10යි පිටුපස් සෙන්ටිමීටර 10යි. ආර දෙක අතර පළල ඉදිරිපස් සෙන්ටිමීටර් 14යි පිටුපස සෙන්ටිමීටර 14යි. ඊට පස්සේ ඉන සිට දණහිස දක්වා සාය උස ගත්ත සෙන්ටිමීටර 32ක්. ඊට පස්සේ අපි අත සඳහා මිනුම් ටික වෙනම ගත්තා. අතේ පළල සෙන්ටිමීටර 25යි, අතේ උස සෙන්ටිමීටර 12යි, අත යට සෙන්ටිමීටර 5යි, අත අග සෙන්ටිමීටර 20යි. ඊට පස්සේ අපි බලමු මේ මිමි ටික අපි ගණනය කළ යුතුයි. මම අර කිව්වේ පපුව වටා තියෙන ඒවා අපි දෙපාරක් බෙදලා ගන්න ඕනේ. කියන්නේ හතරෙන් එක කොටසක් තමයි අපි වතුරුම සඳහා ගන්න. ඒ විදිහට මේ මිමි සේරම
ගණනය කිරීම කරමු. එතකොට අපි මෙතන අරන් තියෙන සමහර ඒවා ඍජු මිමි. ඔයගලන්ට හැකියාව තියෙන්න ඕනේ ඍජු මිමි මොනවද කියලා බලන්න. වක්‍ර මිමි මොනවද කියලා බලන්න. මේ පපුව වටා වක්‍ර මිමිමක්, කර පළල වක්‍ර මිමක්. ඊළඟට කර ගැඹුරු කියන්නේ වක්‍ර මිනුමක් විදියට අරගෙන තියෙනවා. ඊට පස්සේ ආර උස, ආර අතර පළල, දන හිස ඉන සිට දන හිස දක්වා උස, ඊළඟට උර හිස සිට ඉන දක්වා උස, ඒවා ඔක්කොම අනිත් ඒවා ඍජු මිනුම් විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු එහෙනම් කොහොමද මේව ටික ගණනය කරගන්නේ කියලා. දැන් අපි බලමු ඒ ගත්ත මිනුම් ටික ගණනය කරගන්න. උන පළවෙනියටම අපි පපුව වටා මිනුම අරගමු. පපුව වටා ඉදිරිපස කොහොමද ගන්නේ කරන්න බලන්න. පපුව වටා අපි ගත්ත මිනුම 60ක්. ඒක බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවට පස්සේ අපිට එනවා 30ක්. ඒ 30ට අපි එකතු කරනවා එකක්. 30යි 1යි 31යි. ඒ 32 නැවත දෙපාරක් තව සැරයක් දෙකෙන් බෙදනවා. මම කිව්වේ දෙපාරක් දෙකෙන් බෙදන්න වෙනවා කියලා. එයා හතරෙන් බෙදනවා කියන එක තමයි මෙතන. හොඳද? එතකොට 62කින් බෙදුවා 30යි 30ට එකක් එකතු කරනවා. ඒ එකත් එක 31යි 31 නැවත දෙකෙන් බෙදනවා. ඊට පස්සේ එනවා 15.5. ඒකට නැවතත් එකතු කරනවා එකක්. එතකොට එනවා ඉදිරිපස මිනුම පපුව වටා 16.5 සෙන්ටිමීටර. ඊට පස්සේ පිටුපස පපුව වටා 60යි බෙදුවා දෙකෙන් 30ක් ආවා. ඒකෙන් අඩු කරනවා මේ අඩු කරනවා. ඉස්සෙල් එකතු කරා දැන් අඩු කරනවා එකක්. එතකොට එනවා 29ක්. 30න් එකක් ගියාම 29යි. ඊට පස්සේ ඒක නැවත දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම 14.5යි. 14.5ට ඉස්සෙල්ලා වගේම නැවත එකක් එකතු කරනවා. එතකොට එනවා 15.5. එතකොට ඉදිරිපස 16.5යි පිටුපස 15.5යි. ඊට පස්සේ ඉන වටා ඉදිරිපස 55යි. අපි මිනුම ගත්තේ 55 දෙකෙන් බෙදුවා. එතකොට 27.5යි. ඒකට එකතු කරනවා එකක්. එතකොට එනවා 28.5ක්. ඒක නැවත දෙකෙන් බෙදනවා. එතකොට 14.25ක් එනවා. 14.25යි. ඒකට නැවත එකක් එකතු කරාට පස්සේ 15.25 සෙන්ටිමීටර. ඊළඟට පිටුපස 55යි. දෙකෙන් බෙදුවා 27.5යි. දැන් අඩු කරනවා. ඉස්සෙල්ලා එකතු කරා එකක් දැන් අඩු කරා. එතකොට 27.5න් එකක් අඩු කරා 26.5යි. බෙදුවා දෙකෙන්. එතකොට 13.25යි. ඒකට නැවත එකක් එකතු කරනවා 14.25යි. ඊළඟට පළමු හරස් මිනුම ඉදිරිපස 26 බෙදනවා දෙකෙන්. එතකොට එනවා අපිට 13යි සෙන්ටිමීටර. පිටුපස 27යි. ඒක දෙකෙන් බෙදනවා 13.5යි සෙන්ටිමීටර. ඊට පස්සේ දෙවන හරස් මිනුම ඉදිරිපස 25 බෙදීම 2 අපිට පිළිතුරු වශයෙන් එනවා 12.5. පිටුපස 26 බෙදනවා දෙකෙන්. එතකොට එනවා සෙන්ටිමීටර් 13ක්. ආර අතර පළල ඉදිරිපස හා පිටුපස 14යි. ආර අතර පළල අපිට ආවේ ඉදිරිපසයි පිටුපසයි දෙකේම 14යි. ඒක දෙකෙන් බෙදුවාම ඉදිරිපසයි පිටුපසයි දෙකම 7 එනවා. ඉදිරිපසත් ආර අතර පළල 7යි පිටුපසත් ආර අතර පළල 7යි. මේවා නැවත ඕගොල්ලෝ ස්ටොප් කරගෙන මේ වීඩියෝ එක බලන්න. එතකොට හරි. අත්කට උරහිස සිට ඉන දක්වා උස සෙන්ටිමීටර. උරහිස සිට ඉන දක්වා උස අපි බෙදන්න ඕන දෙකෙන්. උරහිස සිට ඉන දක්වා උස අපිට ආව 27ක්. ඒක දෙකෙන් බෙදුවාම අපිට එනවා අත්කට කොච්චරක් තියනවද කියලා. උරහිසේ සිට ඉන දක්වා උස දෙකෙන් බෙදුවාම අත්කටට උස එනවා. උරහිසේ සිට අත්කට දක්වා උස අපිට එනවා 13.5. ඉතිරි 13.5 ඉන්නේ ඉන දක්වා. උරහිසේ සිට ඉන දක්වා දෙකට බෙදනවා. මේක සම්මත මිනුමක්. එතකොට අපිට පොඩි දරුවෙක් හින්දා ඒ දරුවගේ උරහිසේ සිට ඉන දක්වායි. උරහිසේ සිට ඉන දක්වා දෙකෙන් බෙදුවාම උරහිසේ සිට අත්කට දක්වා උස එනවා 13.5ක්. ඒ හා සමාන ප්‍රමාණයක් තමයි ඉන දක්වා අපිට උස එන්නේ. එතකොට ඒක සම්මත මිනුමක්. ඒක මතක තියාගන්න. එතකොට මේ මිමි ටික අනුව අපි ඊට පස්සේ ඊළඟ පියවරෙන් කරන්නේ මිමි වගුව සකස් කරන එක. මේ සියලු පාඩම් ඕගොල්ලන්ගේ 11 ශ්‍රේණියේ 11 වෙනි පාඩමට අදාළවයි අපි කරන්නේ. ඒක නිසා මේ කරන ගමන් ඕගොල්ලෝ පෙළ පොතත් භාවිතා කරලා තවදුරටත් කරුණු දැනගන්න. ඊළඟට දරුවනේ අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. එතනදී අපි කරන්නේ මේ ටික අරගන්නවා මිමි වගුවකට.
මේ ගණනය කරපු මිමි ටිකයි ඊට කලින් අපි ගත්ත මිමි ටිකයි දෙකම මිමි වගුවකට දාගන්නවා. ඊට පස්සේ අපි පතුරම ඇඳීම කරනවා. මේ තියෙන්නේ පතුරම් ඇඳලා. මේ තියෙන්නේ මූලික පතුරම නිර්මාණය කරලා තියෙන එක. මේ තියෙන්නේ ඉදිරිපස, මේ තියෙන්නේ පිටුපස, මේ තියෙන්නේ මූලික අත. මේකෙන් අපි යනවා අපිට අවශ්‍ය කරන ළමා ඇඳුමේ මිමි වෙනස් කරගෙන පතුරම ආයෙ වෙනස් කරගන්න අවශ්‍යයි. මේ මූලික පතුරම අපි සකස් කරනවා ඊළඟ පාඩමේ. ඒක නිසා ඔයාලා මේ පාඩම බලලා ඊළඟ පාඩමට සූදානමක් වශයෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා පාඩමට සූදානම් වෙන්න කියලා මම සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.